තෙරුවන් සරණයි සදහැවත් වූ ඔබ සියලුම දෙනාට. පින්නතුනේ සසරින් නිවනට සද්ධර්මානුශාසනා මාලාවේ අදට නියමිත දායකත්ව සද්ධර්ම දේශනාව මෙතෙන් සිට ආරම්භ වන පුණ්‍යවන්ත හෝරාව තුල ආරම්භ කරමින් ඔබ වෙනුවෙන් ලෝපුරා විසිරුවා හරින්නටයි මේ මොහොතේදී සූදානම් වන්නේ. පින්නතුනේ දේශනා පැවැත්වීම වෙනුවෙන් අදත් සුපුරුදු පරිදි මේ උතුම් වූ ධම්සභා මණ්ඩපයට වැඩම කරන්නට යෙදුණු කහපොළ ශ්‍රී සද්ධර්මාරාම මහා විහාරය, මරදන් කල්ල කරුණාගල චිත්ත විවේකාරාමයේ යන උභය මහා විහාරාධිපති කම්මට්ටානාචාර්ය පූජනීය තපෝවනයේ අරියදජ පින්වත් ස්වාමින් වහන්සේ අපි හැමදෙනාම එක්ව සාදුනාද පවත්වමින් ධම්සභා මණ්ඩපයට පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සදහැවත්නේ සමාදාන මාවත මාකොළ උතුර පදිංචි තලතා බස්නායක මහත්මයා ඇතුළු ඒ පවුලේ දූදරු පිරිස විසිනුයි අද දවසේ මේ උතුම් වූ සද්ධර්මානුශාසනාව සඳහා සදැහැති පුණ්‍යවන්ත දායකත්වය ගනිමින් කටයුතු කරන්නේ. එහෙමනම් ඒ හැමදෙනාටමත් පුණ්‍ය අනුමෝදනා සිදු කරමින් මෙතෙන් සිට අද දවසේ දේශනාව පවත්වන්නට පූජනීය තපෝවනයේ අරියදජ පින්වත් ස්වාමින් වහන්සේට নমස්කාර පූර්වකව ආරාධනා කරනවා. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි බෞද්ධ මාත්‍රිචාලය හරහා ලෝකයේ පුරා විසිරවා හරින සසරින් නිවනට කියන මාතෘකාව යටතේ දේශනා කරනු ලබන ධර්ම දේශනා මාලාවේ තවත් එක් ධර්ම දේශනයක් සඳහා පින්බර දායකත්වය සමාදාන මාවත මාකොළ උතුර පදිංචි තලතා බස්නායක ඇතුළු දූ දරු පිරිස විසින් අරමුණු පූජනීය දේශකයන්න් වහන්සේටත් තමන් ඇතුළු දූ දරු පිරිසටත් මාගේ සියලු සහෝදර සහෝදරයන්ටත් ධර්ම අවබෝධය පිණිස උත්සාහ ගන්නා ධර්මය ශ්‍රවණය කරන්නා වූ සියලු දෙනාටමත් ඊතා ඉක්මනින් ධර්ම අවබෝධය පිණිස මියගිය මාගේ ආදරණීය මෑණියන් වහන්සේ පියාණන් වහන්සේ ඇතුළු ඒ සහෝදර සහෝදරයන්ටත් රයින් බස්නායක ස්වාමි පුරුෂයා ඇතුළු පවුලේ මියගිය සෑම දෙනාටමත් මේ උතුම් වූ පුණ්‍ය අනුමෝදනාව සිදු කරනවා. අපත්‍ය වදාළ පූජනීය දරණාගම කුසල ධම්ම ස්වාමින් වහන්සේ ඇතුළු සියලු මහා සංඝ රත්නයටත් උතුම් වූ නිර්වාණ සුවය පිණිස හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අතේ ආරමුණ ඇතුව තමයි ධර්ම දානමය පින්කමක් වශයෙන් මේ පින්කම සිද්ධ කරන්නේ. අපි ධර්ම දේශනා මාලාවක් සිද්ධ කරන්නේ ඒ විසුද්ධි මාර්ගය අසුරු කරගෙන පිළිවෙලින් දේශනා කරගෙන එනු ලබන ධර්ම දේශනා මාලාවක්. විසුද්ධි මාර්ගයේ මේ වෙනකොට දේශනා කරන්නේ මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධිය. අද දේශනාවත් ඒ තුළටම තමයි ඇතුළත්. හැබැයි අපි ක්‍රමක්‍රමයෙන් ගැඹුරට යනවා. මොකද දැන් ධර්ම දේශනා 100කට වැඩි ගණනක් මේ මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධියට එනකන් ආරම්භ කරේ සීල විසුද්ධියෙන්, ඊට චිත්ත විසුද්ධිය, දිට්ඨි විසුද්ධිය, කාංකා විතරණ විසුද්ධිය, මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධිය. තව දෙකක් තියෙනවා. ඒ ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය හා ඥාන දර්ශන විසුද්ධිය.
ඉතින් සුද්ධ කියන්නේ පිරිසිදු වීමට, විසුද්ධි කියන්නේ වඩාත්ම පිරිසිදු වීම. ඒ තමයි අවසානයේ අපි බලාපොරොත්තු වෙන සියලු දෙනාගේ මේ කායන ප්‍රාර්ථනාව බලාපොරොත්තු වූ නිර්වාණ අවබෝධය. අද ධර්ම දේශනාව ටිකක් ගැඹුරු වෙන්න පුළුවන්. හැබැයි සරලව දේශනා කරනවා. අපි දැන් හේතුඵල ඒ වගේම නාම රූප වශයෙන් වෙන් කරගෙන චිත්ත ඒකාග්‍රතාවයක් චිත්ත විසුද්ධිය තුළින් ඇති කරගෙන දිට්ඨි විසුද්ධියේදී නාම රූප වශයෙන් නිස්කන්ධ වශයෙන් ධාතු වශයෙන් ආයතන වශයෙන් පටිච්ච සමුප්පාද ධර්ම වශයෙන් ඒ වගේම ඒ ආකාරයෙන් අවබෝධ කරගෙන කාංකා විතරණ විසුද්ධියේදී හේතුඵල ටික අවබෝධ කරගෙන මග නොමග කියන එක නිවැරදිව වෙන් කරගෙන යන අවස්ථාව. අද දේශනා කරනවා මේ චතුරාර්ය සත්‍ය. අපට අවශ්‍ය කරන්නේ ඒ පිළිබඳව අවබෝධයයි. ඒ චතුරාර්ය සත්‍ය අවබෝධය තුළින් මාර්ගඵලවලට පැමිණීම. සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත්. ඒ සඳහා තමයි අපි සෑම කෙනෙක්ගේම උත්සාහය, උනන්දුව, උවමනාව, කැපවීම. අපි දැන් දේශනා ගණනාවකින් අපි කතා කළේ අනිත්‍ය දුක්ඛ අනාත්ම. පද මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධියේ ඉඳලා ඥාන දර්ශන විසුද්ධිය දක්වාම තියෙන්නේ මෙනෙහි කරන්න මේ කරුණු තුනයි. අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන් හා අනාත්ම වශයෙන්. ඒතර අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කරනකොට අපට අවශ්‍ය කරනවා ඥාන ටිකක් උපදවා ගන්න. ඒ ඥාන උපදිනවා. හැබැයි උපදින්නේ ඒ නිවැරදි ආකාරයෙන් මෙනෙහි කරන අයට විතරයි. මෙනෙහි කරනවා කියන්නේ නැවත නැවත විමසනවා. නැවත නැවත සිහි කරනවා. නැවත නැවත පරීක්ෂා කරනවා. ඒක තමයි මෙනෙහි කරනවා කියන්නේ. ඒතර අනිත්‍ය. අනිත්‍ය කියන ධර්මතාවය නිවැරදිව වැටහෙන්නේ උද්‍යවය ඥානය තුල. දැන් මේ උද්‍යවය ඥානය තුලම පුළුවන්කම තියෙනවා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. අපි බලමු කොහොමද ඒක වෙන්නේ කියලා. අපි දන්නවා ප්‍රත්‍ය කියන වචනේ අපි අහලා තියෙනවා. ප්‍රත්‍ය කියන්නේ උපකාරය. ඒ උපකාරය වුණොත් ඉදිරි ධර්මයට යම් ධර්මයක් උපකාර වුණොත් විතරයි ඉදිරි ධර්මයට පවතින්න පුළුවන්, හටගන්න පුළුවන්, සකස් වෙන්න පුළුවන්. ඒතර උපකාර ධර්මය ඉදිරිපත් නොවුනොත් ඉදිරි ධර්මයට හටගන්න බෑ. ඒක තමයි බුදුරජාන් වහන්සේ ඉදිරිපත් කරපු න්‍යාය. එහෙනම් මේ නාම රූප ධර්මයන්ගෙන් අපි ඉස්සලාම ගන්නවා අපි රූප ධර්මයන්. රූප ධර්මයන් අපට විභාග කරනකොට අපි කලින් මේවා බෙදලා පෙන්නවා විස්තර වශයෙන්. දැන් අභිධර්ම ක්‍රමයෙන් ගත්තොත් 28ක් තියෙන බව ඔයත් දන්නවා. ඒ 28ම ප්‍රධාන මූල ධර්ම හතරෙන් සකස් වෙච්ච උපාදාය රූප 24ක් කියන එකක් දන්නවා. ඒ ප්‍රධාන මූල ධර්ම හතර තමයි පඨවි, ආපෝ, තේජෝ, වායෝ. ඒ කියන්නේ තද ගතිය, දියර ගතිය, උෂ්ණය, වාතය. මේ ධර්මතා හතර නිසා පවතිනා වූ උපාදාය රූප 24යි. එතකොට මේ ලෝකයේ මේ විශ්වයේ අධ්‍යාත්මය ඇතුළු බාහිර සියලුම රූප ධර්මයන් ඒ තුල අන්තර්ගතයි. ඇතුළත්. මොන ධර්මතා තුලද? අර ශක්තියින් හතර තුල. ඒ ශක්තියින් හතර තුල මේ ලෝකයේ විශ්වයේ තියෙන සියලුම රූප ඇතුළත් කරන්න පුළුවන්. එහෙනම් ඒ කියන්නේ ධර්මතා හතරෙන් තමයි ඒ සියලුම රූප කලාප නැත්නම් ඒ රූප වල සකස් වීම පිහිටීම. ඉතින් යම් කිසි කෙනෙක් අර ප්‍රත්‍ය ඒ කියන්නේ උපකාරය.
උපකාරය නිවැරදිව දකිනවා නම් එයා සමුදය දකින්න ඕන. සමුදය කියන්නේ හේතුව. ක්ෂණයක් තුල උදය දැකීමෙන් මොකද උදයට ආයුෂ රූපයකට ආයුෂ චිත්තක්ෂණ 17යි. ତර චිත්තක්ෂණ 17ක් තුල උදය දැකීම උදය කියන්නේ හටගැන්ම පටන් ගැන්ම ඒ හටගැන්ම පටන් ගැන්ම එක ශණයක් තුල සිද්ධ වෙන්නේ. ඒ ශණයක් තුල උදය දැකීම හට ගැනීම දකිනවා නම් එයාට සමුදය කියන එක ආර්ය සත්‍යයක් කියන එක ප්‍රකට වෙන්න ඕනි. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යංකින්චි සමුදය ධම්මං. සබ්බන්තං නිරෝධ ධම්මං යදනිච්ඡං තන් දුක්ඛං. එතකොට හේතු ප්‍රත්‍යයෙන් හටගන්න යම් ධර්මතාවයක් ඇද්ද ඒ ශණයක් තුල නිරුද්ධ වෙනවා ඒක දුකයි කියන කාරණය. තර ප්‍රත්‍ය ධර්මය ප්‍රත්‍ය කියන්නේ උපකාර ධර්මය එන උපකාර ධර්මය එක චිත්තක්ෂණ 17ක් තුල උදය හරියටම දකින්න පුළුවන් නම් එයාට සමුදය කියන එක ආර්ය සත්‍යයක් කියන එක ප්‍රකට වෙන්න ඕනේ. අනිවාර්යෙන් පැහැදිලි වෙන්න ඕනේ, පිරිසිදු වෙන්න ඕනේ. හැබැයි ඒකට ධර්මය අහලා විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ අහන ධර්මය නැවත නැවත විමසන්න ඕනේ. නැවත නැවත පරීක්ෂා කරන්න ඕනේ. නැවත නැවත මෙනෙහි කරන්න ඕනේ. ඒ නැවත නැවත මෙනෙහි කිරීම තුළ නැවත නැවත පරීක්ෂා කිරීම තුළ නැවත නැවත විභාග කිරීම තුළ එයා චිත්තක්ෂණ 17ක් තුළ මේ රූපේ උදේ දකිනවා. ඒ කියන්නේ හට ගන්න. අර චිත්තක්ෂණ 17ක් තුළ හටගෙන නැති වෙලත් ඉවරයි. ඒතර හට ගන්න යන එක චිත්තක්ෂණයයි. පවතින ඊතෘ චිත්තක්ෂණ අවසානයේට තවත් චිත්තක්ෂණයක්. හට ගන්න එක චිත්තක්ෂණයයි අවසානයේට එක චිත්තක්ෂණයයි. ඒක අපි මීට කලින් පැහැදිලි කරලා දීලා තියෙනවා. ඕක උපාද තితి භංග වශයෙන් කොටස් තුනක් තියෙනවා. උපාදයට යන්නේ එක චිත්තක්ෂණයයි භංගයට යන්නේ එක චිත්තක්ෂණයයි. එතකොට 17 3න් වැඩි කරාම 51යි. ඒකෙන් උදයට එක චිත්තක්ෂණයයි භංගයට එක චිත්තක්ෂණයයි දෙකක් ගියාම 49යි. ඒ 49 තුල තමයි ප්‍රවෘත්තිය හැවත් පැවැත්ම කියන එක තියෙන්නේ. එහෙනම් උදය ඒ හටගැන්ම අපි ඊටාත්ම නිවැරදිව මනසින් දකිනවා නම් ඒ චිත්තක්ෂණයක් තුල අද හට ගන්න චිත්තක්ෂණයයි ඒ උදය. ඒතර භංගයට චිත්තක්ෂණයයි අර තිතියට තමයි ඉතිරි 49. එතෙමනම් අපිට එතනදී අවබෝධ වෙන්න ඕනේ ඒ ශණයක් තුල. ඒ ශණයක් තුල උදය දකින්න පුළුවන් නම් ඒ කියන්නේ හටගැන්ම දකින්න පුළුවන් නම් ප්‍රත්‍යයෙන් හටගත්ත බව. මොකද ප්‍රත්‍ය නැත්තම් හටගන්නේ නැහැ. ඒතර බලමු අපි දැන් ප්‍රත්‍ය මොකද්ද? ශණයක් තුල හටගන්නවද? ශණයක් තුල නැති වෙනවද? ශණයක් තුල නැතිවීම දුක්ඛ සත්‍ය ප්‍රකට වෙනවා. ශණයක් තුල විනාශ වීම. ඒ ශණයක් තුල හට ගැනීම තුල ජාති දුක්ඛය ප්‍රකට වෙනවා. ශණයක් තුල නැතිවීම දුක කියන එක සත්‍යයක් කියලා ප්‍රකට වෙනවා. ඒ ප්‍රත්‍ය නුනොත් ඉදිරි ධර්මයට උපදින්න බෑ කියන එක අනුත්පාද නිරෝධය. ඒ කියන්නේ උපදින්න තියෙන දේක නිරෝධයක් සිද්ධ වෙන බව දකිනවා නම් නිරෝධාර්ය සත්‍යයක් ප්‍රකට වෙනවා. ඒතර සමුදය ආර්ය සත්‍යයක් කියලා ප්‍රකට වෙනවා චිත්තක්ෂණයක් තුල ප්‍රත්‍ය දකිනවා නම්. ඒතර චිත්තක්ෂණයක් තුල ඒ හටගන්ම උදය කියන එක තුල ජාති දුක්ඛයත් ප්‍රකට වෙනවා. ඒ කියන්නේ ජාතිය කියන්නේ හටගන්න. ඒතකොට හටගන්නම චිත්තක්ෂණය. ඒතකොට ජාති දුක්ඛයත් ප්‍රකට වෙනවා. ඒ වගේම ඒ චිත්තක්ෂණයක් එහෙම නැත්නම් ෂණයක් තුල නැතිවීම තුල දුක කියන එක ආර්ය සත්‍යයක් කියලා ප්‍රකට වෙනවා. දැන් ප්‍රත්‍ය නෝනොත් ඒ කියන්නේ උපකාර නෝනොත්
ඉදිරි ධර්මය උපදින්නේ නැහැ කියන එක ප්‍රකට වෙනවා. එතකොට නිරෝධාරි සත්‍ය. ඒ කියන්නේ නිවන. ඒකට ආපු මග ප්‍රකට වේවි. තන්පත් වූ සිතින් එකඟ වූ සිතින් මම ධර්මය දැක්කා කියන කාරණය. මම ධර්මය අවබෝධ කළා කියන කාරණය. දැන් මම මේ කෙටියෙන් කිව්වේ. දැන් මේක එකින් එක මම පැහැදිලි කරනවා විස්තර කරනවා. තවත් කාරණයක් ඊට කලින් කියනවා. ඒකත් හොඳට තේරුම් ගන්න ඕනේ. මේ ලෝකේ ඉස්සෙල්ලාම පහළ වුණේ සිතද? එහෙම නැත්නම් කර්මද? එහෙම නැත්නම් තෘෂ්ණාවද? මොකද මූල වශයෙන් ගත්තොත් මූලික වශයෙන් ගත්තොත් මේ ධර්මතා තුනේ ක්‍රියාකාරීත්වයක් තියෙනවා. ඒ කියන්නේ සිතේ ක්‍රියාකාරීත්වයක් තියෙනවා. සිතේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය කරනවා කර්ම. කර්ම වලට අවශ්‍ය වෙනවා තෘෂ්ණාව. ඒතර ඒකයි බුදුරජාණන් වහන්සේ මේ ධර්මයන් හොයන්න යන්න එපා කියලා කිව්වේ. මොකද දැන් සිත විඥාණය. ඒතර විඥානයක් හටගන්න සිතක ප්‍රවෘත්තියට සිතේ පැවැත්මට කර්මයක් ඕනේ. කර්මයක තමයි සිත එල්ලෙන්නේ. කර්මයක තමයි සිත පවතින්නේ. කියන්නේ කුසල කර්මය හෝ අකුසල කර්මය. ඒතර ඒ තුළ තමයි සිත පවතින්නේ. ඒතකොට එහෙනම් සිතට තනියෙන් ඉන්න බෑ. යාට කර්මයක් ඕනේ. හැබැයි කර්මයක් සකස් වෙන්න තණ්හාව ඕනේ. එහෙනම් මේ ලෝකේ ඉස්සෙල්ලාම පහළ වුණේ තෘෂ්ණාවද කර්මයද සිතද? මේ ධර්මතා තුන හොයන්න යන්න එපා. මේ ධර්මතා තුන හොයන්න යනවා නම් යම්කිසි කෙනෙක් එයා උමතු වෙනවා. එයා අනිවාර්යෙන් මානසික රෝගීෙක් වෙනවා. ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ පිළිබඳව හොයන්න එපා කිව්වේ. හැබැයි මේ ධර්මතා තුන අපි අවබෝධ කරගන්න ඕනේ. මොකද මේ ධර්මතා තුනෙන් අපි පිට පනින්න ඕනේ. පිට පැන්නේ නැත්තම් අපිට මේ සසරෙන් ගැලවෙන්න බෑ. සසරෙන් ගැලවෙන්න බෑ. ඇයි ගැලවෙන්න බැරි? අපේ සිත්වල තණ්හාව තියෙනවා. තෘෂ්ණාව තියෙන තාක් කල් අපි කර්ම කරනවා. ඒ කරන කර්ම වලට විපාක විඥාන, ඒ විඳීම් ස්වභාවය විපාක විඥාන සකස් වෙනවා. ඒතර එහෙනම් දැන් විඥාණය අයින් කරනවද, කර්ම අයින් කරනවද, එහෙම නැත්නම් තෘෂ්ණාව අයින් කරනවද? දැන් විඥාණය දැන්ට ක්‍රියාත්මක වෙනවා. ඒ ක්‍රියාත්මක වෙන්නේ අපි පෙර සංසාරේ කරගත්ත කුසල කර්ම, අකුසල කර්ම කියන ධර්මතා නිසා. එතකොට කුසල කර්ම, අකුසල කර්ම කියන ඒවා අපි සිද්ධ කරේ තෘෂ්ණාව නිසා. දැන් එහෙනම් එතකොට වර්තමාන භවයේ අපි ඒ විඥානයේ උපකාර කරගෙන අපි නැවත තෘෂ්ණාවට භාජනය වෙනවා නම් ඒ විපාක විඥාන වල ප්‍රවෘත්තිය නිසා නැවත තණ්හාව හට ගන්නවා. එහෙනම් සමුදය. ඒතර තෘෂ්ණාව සමුදයයි. ඒතර විඥාන අයින් කරන්න බෑ දැන්. දැන් විඥාණයට හේතු කර්ම අයින් කරන්න පුළුවන්. හැබැයි කර්ම අයින් කරන්න නම් තෘෂ්ණාව අයින් කරන්න ඕනේ. දැන් එතකොට ඒ පැත්තෙන් ගත්තත් අපට පේනවා ප්‍රත්‍ය කියන ධර්මය අයින් කරන්න ඕනේ ඉදිරි ධර්මයට නූපදින්න නම්. ඒ කියන්නේ අනුපාද නිරෝධයක්. ඒ කියන්නේ මතු නූපදින්න. එහෙනම් මතු නූපදින්න නම් අයින් කරන්න වෙන්නේ ප්‍රධාන කාරණය වශයෙන් තෘෂ්ණාව. ඒක තමයි සමුදාය සත්‍යය. ඒතර තෘෂ්ණාව සහ මුලින් අයින් කරාම කර්ම කරන්නේ නැහැ. මේ ලෝකේ ඕනම කෙනෙක් යම් කර්මයක් කරනවා නම් එතන තෘෂ්ණාව තියෙනවා. එහෙනම් තෘෂ්ණාව තියෙනවා නම් කර්ම කරනවා. එතකොට දැන් අපට පැහැදිලි තෘෂ්ණාව නැමැති ධර්මය ශණයක් තුල හටගත්තොත් ඒ ශණයෙන් කර්මයක් හටගන්නවා. එතකොට අපි එතනින් සමුදය
කියන එක ආර්ය සත්‍යයක් කියන එක තේරුම් ගන්න ඕනේ ඒක පැත්තකින්. ඒක ප්‍රධාන. මොකද චතුරාර්ය සත්‍යයේ බුදුරජාණන් වහන්සේ දුක්ඛාරය සත්‍ය. දුක කියන එක ආර්ය සත්‍යයක්. කියන්නේ ඡාති දුක්ඛය, ජරා දුක්ඛය, ව්‍යාධි දුක්ඛය, මරණ දුක්ඛය, ශෝක දුක්ඛය, කනගාටු, හැඬීම්, වැළපීම්, කායික දුක්, මානසික දුම්නස්, ප්‍රියයන්ගෙන් වෙන්නීම, අප්‍රියයන් එක්වීම, කැමැති දෑ නොලැබීම, අකමැති දේවල් ලැබීම, මේ සියලු දුක්. ඒ වගේම අර පීඩන සංසාර දුක්ඛය, විපරිණාම දුක්ඛය, දුක්ඛය ආදී වශයෙන් විශාල වශයෙන් තියෙනවා. ඒතර මේ සෑම දෙයක්ම දුක්. ඒතර ඒක ආර්ය සත්‍යයක්. එතකොට ඒකට හේතුව තෘෂ්ණාව කියන එක කාරණයයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. දැන් මේ ධර්මතා තුන අපි හොඳට පරීක්ෂා කරලා බැලුවොත් අපිට තේරෙනවා මේ ඉදිරි ධර්මය ඊගාව ධර්මයට ප්‍රත්‍යය කියන කාරණය. ඒ කියන්නේ තෘෂ්ණාව කර්මයට ප්‍රත්‍යය කියන කාරණය. කර්මය ප්‍රතිසන්දි විඥාණයට ප්‍රත්‍යය කියන කාරණය. ඒ තමයි සංකාරපච්චය විඥාන. ඒ කර්මය විඥාණයට ප්‍රත්‍යයයි. ඒතර කර්මයට ප්‍රත්‍ය තෘෂ්ණාව. එහෙමනම් එක ක්ෂණයක් තුල තෘෂ්ණාව අපේ සිත තුල හටගත්තොත් ඒ ක්ෂණයෙන් කර්මයකුත් හට ගන්නවම තමයි. හරි. එහෙනම් අපි ඒ ක්ෂණයක් තුල තෘෂ්ණාව අයින් කළොත් ඉදිරි ධර්මයට උපදින්න බෑ. ඒ තමයි අනුපාද නිරෝධය. අනුපාද නිරෝධය කියන්නේ මතු උපදින්න තියෙන දේක නිරෝධයක්. එතකොට සංස්කාර වලට තෘෂ්ණාව ප්‍රත්‍ය වේලා සංස්කාරයක් හටගත්තොත් එයා නියත වශයෙන්ම ප්‍රත්‍ය වෙන ප්‍රතිසන්දි විඥාණයට. මොකද කර්මය කෙල්ලිලා ඉන්නේ. එතකොට ප්‍රතිසන්දි විඥාණයට ප්‍රත්‍ය වෙනවා. ඒතර කර්මය කියන ධර්මතාවය ප්‍රත්‍ය නොවුනොත් අනුත්පාද නිරෝධයක් තියෙනවා. ප්‍රතිසන්දි විඥානේ ඒ කියන්නේ මතු උපදින්නේ නැහැ කියන එක. ඒක තමයි නිවන. ඒක තමයි නිවන. එහෙනම් නිවන් දකින්නවා නම් නිවන් දකින්න අවශ්‍ය නම් යම් කිසි කෙනෙකුට එයා නියත වශයෙන්ම ඊට කලින් තියෙන ධර්මතාවය අයින් කරන්න ඕනි. මොකද ඒ ධර්මය ප්‍රත්‍ය වුණොත් උපකාර වුණොත් ඉදිරි ධර්මය නියත වශයෙන්ම උපදිනවා. ඒතර මූල ධර්මතාවය ප්‍රත්‍ය නොවුනොත් ඉදිරි ධර්මයට හටගන්න බෑ. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. පැහැදිලි කර ගන්න ඕනේ, निराවුල් කර ගන්න ඕනේ අවබෝධය තුළ. ඒතර මේ ධර්මතා තුන තුල අපි බලන්න ඕනේ නිරන්තරයෙන් අපේ මනස ක්‍රියාත්මක වෙනවද කියලා. ක්‍රියාත්මක වෙනවා. එයි. තණ්හාව අපිට දැන් නැද්ද? තියෙනවා. ඒ තෘෂ්ණාව අනුව අපි කර්ම කරන්නේ නැද්ද? කර්ම කරනවා. එහෙනම් විපාක විඥාන, ඒතර විඥානයක්, නාම රූපයක්, ආයතනත්, ස්පර්ශත්, වේදනා කියන මෙන්න මේ ධර්මතාවයන් නියත වශයෙන්ම ලැබෙනවා. ඒක ලැබිලා තියෙන බව අපිට දැන් ප්‍රත්‍යක්ෂයි. කියන්නේ අපිට දැන් විඥානයක් ක්‍රියාත්මක වෙනවා වර්තමානයේ මේ මොහොතේ. විඥානය කියන්නේ අරමුණු දැනගන්න. ඒතර නාම රූප දෙකක ක්‍රියාවක් තියෙනවා. ආයතන හයක ක්‍රියාවක් තියෙනවා. ඒ ආයතන හයට ස්පර්ශ හයක් සිද්ධ වෙනවා. ඒ ස්පර්ශ හය නිසා විඳීම් හයක් තියෙනවා. ඒතර මේ ටික අපිට ඊටාම පැහැදිලි වර්තමානයේ තියෙනවා කියන කාරණේ. ඒතර මේ ධර්මතාවයන් ක්‍රියාත්මක වෙන්න ප්‍රත්‍ය වෙච්ච ධර්මය තමයි කර්ම කියන්නේ. ඒ කර්මානුවනේ විපාක විඥාන හා නාම රූප දෙකේ ක්‍රියාකාරීත්වය ආයතන හයේ සකස් වීම. දැන් මේ පිළිබඳව මම නැවත නැවත කතා කරන්න ඕනේ පසුගිය දේශනාවල අනන්ත අප්‍රමාණ පැහැදිලි කරලා තියෙනවා. ඒතර ආයතන හයට ස්පර්ශ හයක් සිද්ධ වෙනවා වර්තමානයේ මේ මොහොතේ. එතකොට ඒ ස්පර්ශ හය නිසා විඳීම් හයක් තියෙනවා. එහෙනම් දැන් මේ ධර්මතාවයන් නූපදින්න නම් අපි ඊට පසුපසින් තියෙන ධර්මතාවය සකස් නොකර ඉන්න ඕනේ. ඒ තමයි කර්ම. ඒතර කර්ම සකස් නොකර ඉන්න නම් අපි තෘෂ්ණාව අයින් කරන්න ඕනේ. දැන් තේරෙනවද? දැන් මේ ධර්මතා තුනෙන් මොන ධර්මයේද ඉස්සෙල්ලාම ලෝකේ පහළ වුණේ කියන එක හොයන්න යන්න එපා. ඇයි? හොයන්න බෑ. තණ්හාවද යම් කිසි කෙනෙක්ගේ සිත තුළ ඉස්සෙල්ලාම පහළ වුණේ? එහෙම නැත්නම් කර්මද? එහෙම නැත්නම් මේ සිතේ ප්‍රවෘත්තියද?
ඔකට උත්තර නැහැ. ඔකට උත්තර නැහැ. ඒකට උපමාවක් කිව්වොත් අඹ ඇටයේද ඉස්සෙල්ලාවේ අඹ ගහද ඉස්සෙල්ලාවේ කියන එක හොයාගන්න වෙනවා. ඒක මේ ලෝකේ කාටවත් හොයන්න පුළුවන් එකක් නෙමෙයි. මොකද අඹ ගහක් හදාගන්න නම් අඹ ඇටයක් ඕනේ. හැබැයි අඹ ඇටයක් ගන්න තියෙන්නේ අඹ ගහකින්. එහෙනම් මේකට උත්තර හොයන්න බැහැ. අඹ ගස්වල මූල પરම්පරාව හොයන්න, මුල් પરම්පරාව එහෙම නැත්නම් මුල හොයන්න මේ ලෝකේ කාටවත් බැහැ. අන්න ඒ වගේ මේ කර්මයද ඉස්සෙල්ලා හටගත්තේ, තෘෂ්ණාවද ඉස්සෙල්ලා හටගත්තේ, එහෙම නැත්නම් සිතද ඉස්සෙල්ලා හටගත්තේ කියන එක හොයන්න යන්න එපා. ප්‍රත්‍ය ධර්මය අයින් කළොත් ඉදිරි ධර්මය වැටෙනවා කියන කාරණයයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එහෙනම් අපි අයින් කරන්න ඕනේ ප්‍රත්‍ය කියන ධර්මය. ඒ කියන්නේ උපකාර වෙන ධර්මය. ඒතොර විඥාණයට උපකාර වෙන්නේ ප්‍රතිසන්දි, විඥාණයට උපකාර වෙන්නේ සංස්කාර නම් ඒතොර අපි සංස්කාර අයින් කරන්න ඕනේ. ඒතර ප්‍රත්‍ය ධර්මය. සංස්කාර අයින් කරන්න බෑ. එයි තෘෂ්ණාව නිසායි හටගත්තේ. එහෙනම් අයින් කරන්න තියෙන්නේ තණ්හා. දැන් එතකොට පැහැදිලි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ තෘෂ්ණාව කියන ධර්මතාවය සමුදාය සත්‍යය කියන එක. තමයි සමුදාය. එතකොට විඥාණයත් නාම රූපත් ආයතනත් ස්පර්ශත් වේදනාත් කියන ධර්මතා දුකයි කියන කාරණය වර්තමානයේ අපි මේ විඳින ස්වභාවයන් අනුව අපිට පැහැදිලි තේරෙනවා වැටහෙනවා. විඥානය කියන එක දුකක්. ඒතර නාම රූප දෙකේ මේ ප්‍රවෘත්තිය මහා දුකක්. ආයතන හයේ ක්‍රියාකාරීත්වය දුකක්. ස්පර්ශ හයේ සිදුවීම මහා දුකක්. විඳීම් කියන ඒවා මහා දුකක්. මේ මද ආස්වාදයක් තිබ්බට වැඩි හරියක් විඳීම් තියෙන්නේ දෝමනස්ස. දුක්ඛ දෝමනස්යන් තමයි වැඩි හරියක් තියෙන්නේ. ඉතින් එහෙනම් ඒ කාර්ය සත්‍යයක්. ඒක දුක්ඛාරය සත්‍යය. දැන් එතකොට පැහැදිලි සමුදාය සත්‍යය. අපි හැබැයි මේ උද්‍යක්ඛ්‍ය ඥානය තුල අනිත්‍ය දුක්ඛ මොකද බුදුරජාණන් වහන්සේ මේ මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියේ ඉඳලා ඥාන දර්ශන විසුද්ධිය දක්වාම දේශනා කළේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කරන්න. වෙන කිසි දෙයක් නැහැ. එහෙනම් අපි බලන්න ඕනේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ධර්මතාවයන් මෙනෙහි කිරීම තුළ අපට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවද? අපට මගඵල අවබෝධ වෙනවද? කියන එක අපි හොයාගන්න ඕනේ. මොකද දැන් මෙතනින් එහාට ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියේදී තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කරන්න. ତොර නිවනට අරිහත්ත්වයට යනකම්ම දෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කරන්න. එහෙමනම් මේ මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියේදී අපිට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්න ඕනේ. තොර මාර්ගඵල අවබෝධ වෙන්නත් ඕනේ. එහෙනම් අපි බලමු දැන් එහෙම වෙයිද කියලා. දැන් මම අර මුලින් කිව්වනේ දැන් 28ක් රූප. ඒක දන්නවා දැන්. මහ භූත 4 නිසා පවතිනා වූ උපාදාය රූප 24ක්. අපි එකකින් ඉස්සෙල්ලාම එකක් ගන්නවා චක්කු ප්‍රසාද රූපය. චක්කු කියන්නේ ඇසනේ. මේක ප්‍රසාද දීමනාවක් කියන එකක් දන්නවනේ. පෙර භවයේ කර්මයට අනුව සකස් වෙච්ච එකක් කියන එකක් දන්නවනේ. ඒතර මේකේ ක්‍රියාකාරීත්වය චිතක්ෂණ 17යි කියන එකක් දන්නවනේ. චිතක්ෂණ 17ක් තුල ඇතිව නැති වෙනවා. ඒ කියන්නේ ෂණයක් තුල. දැන් ෂණයක් තුල හටගත්තොත් ඒ හට ගැනීමට උපකාර වෙච්ච ධර්මය මොකද්ද? දැන් වර්තමානයේ අපි ඉස්සෙල්ලා පරීක්ෂා කරලා බලනවා අතීතයට යන්න කලින්. දැන් වර්තමානයේ මේ ෂණයක් තුල හටගන්න කියන්නේ චිත්තක්ෂණ 17ක් ආයුෂ ෂණයයි. එතකොට ෂණයක් තුල මේ චක්කු ප්‍රසාද රූපේ ක්‍රියාකාරීත්වය අපි මීට කලින් දැන් හොඳට දන්නවා නාම ධර්ම දෙකක් හා රූප ධර්ම දෙකක් ප්‍රත්‍යය කියන කාරණය. ඒ නාම ධර්ම දෙක තමයි කර්මය හා සිත නාම ධර්ම. සීත උෂ්ණ හා ආහාර රූප ධර්ම. දැන් හරිද? තේරෙනවද? එහෙනම් නාම ධර්ම දෙකක් හා රූප ධර්ම දෙකක්. එතකොට එහෙනම් අපි ශණයක් තුල දැන් චිත්තක්ෂණ 17යිනේ ආයුෂ. චක්කු ප්‍රසාද රූපේ ආයුෂ චිත්තක්ෂණ 17යි රූපේ ආයුෂ. චිත්තක්ෂණ 17ක් තුල ඇතිව නැති වෙනවා. කියන්නේ ශණයයි.
ඇසිපිල්ලම් ගන්න තරම් කාලයක් කෝටියකට බෙදුවත් ඊටත් වඩා අඩුයි. එතකොට ශනේයයි ආයුෂ. ඒ ශනයක් තුල හට ගන්නවා. ශනයක් තුල හට ගන්නවා නම් ඒ කියන්නේ උදය. ඒක අපි දකින්න ඕනේ. ශනයක් තුලයි හටගන්නේ කියන කාරණේ. ඒතර ශනයක් තුල හටගන්නේ නාම ධර්ම දෙකක් හා රූප ධර්ම දෙකක් ප්‍රත්‍ය වීමයි. එහෙනම් samudāri සත්‍ය ප්‍රකට වෙන්න ඕනේ එතනදී. samudāri සත්‍ය ප්‍රකට වෙන්න ඕනේ. එයි ඒ කියන්නේ සමුදයයි එතන තියෙන්නේ. ඒ කාර්ය සත්‍යයක්. ඒ කාර්ය සත්‍යයක්. එයි නාම ධර්ම දෙකක් හා රූප ධර්ම දෙකක ප්‍රත්‍ය වීමෙන්. එතකොට ඒ ප්‍රත්‍ය තුල උදය දකින්නවා. ඒ කියන්නේ උපකාර්ය තුල දකින්න ඕනේ උදය. උදය තුල දකින්න ඕනේ මේ ප්‍රත්‍ය වෙන ධර්මයන්. ඒතර ප්‍රත්‍ය වෙන ධර්මයන් samudāri සත්‍යයි. හොඳයි නාම ධර්ම දෙකක් හා රූප ධර්ම දෙකක් වර්තමානයේ ප්‍රත්‍ය නුනොත් මේ චක්ක ප්‍රසාද රූපේ පැවැත්මක් ගෙනියන්න පුළුවන්ද? බෑ. ඒ කියන්නේ කම්ම චිත්ත හා ඍතු ආහාර. මොකද මේ ධර්මතා හතරනේ මේ ක්ෂණයක් පාසා ප්‍රත්‍ය වීමෙන් මේ ක්‍රියාව සිද්ධ වෙන්නේ. ඇසක් නැහැ කියන එක දැන් දාන්නවා. තියෙන්නේ ක්‍රියාවක්. ඒ ක්‍රියාව ඇසේ ක්‍රියාවක් නෙමෙයි. ඒක සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක්. එතකොට මේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාව ෂණයක් තුල නැති වෙනවා වෙනුවට අර ධර්මතා හතර ප්‍රත්‍යයිනේ. ඒ තමයි සමුදය. ඒ තමයි සමුදය. එතකොට සමුදය කියන්නේ ආර්ය සත්‍යයක්. සමුදය කියන්නේ හේතුවයි. එතකොට හේතුව ආර්ය සත්‍යයක්ද? ආර්ය සත්‍යයක්. හරි. එතකොට ෂණයක් තුල නැති වෙනවනේ. දැන් මේ ක්‍රියාව දැන් චිත්තක්ෂණ 17යි කියන්නේ ෂණයයි. හරිද? එසෙපිල්ලම් ගන්න තරම් කාලය කෝටියට බෙදුවත් ඊටත් වඩා කෙටි කාලයක්. ඒතර ෂණයයි. විදුලි කොටලා ෂණයෙන් නැති වෙන්නේ. දැන් ලී කැල්ලක් කරන් වතුරේ ඉරක් ඇඳොත් ෂණයෙන් නැති වෙනවනේ. අන්න ඒ තරම් කෙටි කාලයක් තුල ඊටත් වඩා කෙටි. එතකොට නැති වෙනවනේ. නැති වෙනවා කියන්නේ ඒක ආයි දකින්න බෑ. අවසానයි. ඒතකොට යම් දෙයක් ඇතිවනසනේ නැති වෙනවා නම් ඒක සැපයිද දුකයිද? ඒක දුකයි. ඒක ආර්ය සත්‍යයක්. ෂණයක් තුල දැන් හටගත්තේ හේතුවෙන් ඒ තමයි සමුදය. වර්තමානයේ මේ කතා කරන්නේ මේ චක්ක ප්‍රසාද රූපේ ප්‍රවෘත්තිය. ඒතර මේ තුලින් අපි චතුරාර්ය සත්‍ය පැහැදිලි කරගන්න ඕනේ. තේරෙනවද? මාර්ගඵල පැහැදිලි කරගන්නත් ඕනේ. මොකද දැන් මම කිව්වා අරිහත්ත්වයට යනකම්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් තමයි පරීක්ෂා කරන්න තියෙන්නේ, අවබෝධ කරගන්නත් තියෙන්නේ. ඒතර එහෙනම් දැන් අර ශණයක් තුල ඇතිව නැති වෙනවා කියන එක දර්ශනය වෙනවා නම් එතනදී අපිට හේතුව අවබෝධ වෙන්න ඕනේ. ඒ කියන්නේ සමුදය. ශණයක් තුල හට ගන්නවා. ඒ කියන්නේ උදය. උදය කියන්නේ හට ගන්නවා. එහෙනම් හටගත්ත හේතුවෙන්. මොකද්ද හේතුව? කම්මචිත්ත ඍතු ආහාර. හරිද? වර්තමානයේ මේවා. එතකොට ඒක නියත වශයෙන්ම දැක ගන්න ඕනේ, දැන ගන්න ඕනේ. එහෙම නැත්නම් අපිට තවත් විදිහකට පුළුවන්. දැන් ඇසයි රූපයයි නිසා සිතක් හැදෙන එක හොඳටම දන්නවනේ. ඒක පැහැදිලිවම පේනනේ. දැන් මේ අර මම ඉස්සෙල්ලා ගත්තේ ගැඹුරින්. දැන් මේ පැහැදිලිවම පෙන්නනවා සරලවම. දැන් ඇස කියන ධර්මතාවය ප්‍රත්‍ය නුනොත් අර දැකීමේ සිත උපදවන්න පුළුවන්ද? බෑ. රූප පිළිබඳව දැනගැනීමේ සිත උපදවන්න බෑ. මොකද ඇස කියන ධර්මතාවය උපකාර නුනොත්. එහෙනම් ඒක සමුදයද නැද්ද? ඒක ආර්ය සත්‍යයක්. සමුදය කියන එක ආර්ය සත්‍යයක්. එතකොට දැන් ඇසේ තියෙන්නේ සැප ස්වභාවයක් නෙමෙයි දුක්ඛ ස්වභාවයක් නේ. ඒක ජාතියෙන් පෙළනවා, ජරාවෙන් පෙළනවා, ව්‍යාධියෙන් පෙළනවා, චිත්තක්ෂණයක් තුළ මරණයෙන් පෙළනවා. මේක නිසා ශෝක වෙනවා, කනගාටු වෙනවා, හඬනවා, වැළපෙනවා, දුක්ඛ දෝමනස්ය විවිධාකාරයේ ආබාධ නිසා එනවා. එහෙනම් මේක
දුකට අයිති එකක්ද සැපට අයිති එකක්ද? දුකට අයිති. ඒක ආර්ය සත්‍යයක්. හරි. එතකොට දැන් ඒ ආර්ය සත්‍ය ඇහි නෙමෙයි. දැන් අර සිත හදන්න ප්‍රත්‍ය වෙච්ච ධර්මයේ හැටියට දකින්නත් ඕනේ. මොකද දැකීමේ සිත හදන්න නම් ඇස කියන එක මූල වෙන්න ඕනේ. ඇස නැතුව මේ ලෝකේ කිසි කෙනෙකුට දැකීමේ සිතක් හදන්න බෑ. එහෙනම් එතනදී අපිට සමුදය කියන එක ආර්ය සත්‍යයක් කියලා ප්‍රකට වෙන්න ඕනේ. මේ ඇසේ ක්‍රියාව සතර මහා ධාතුන්ගේ ක්‍රියාව අර ජාති චරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස්සා කියන ඒ ධර්මතාවයන් තුල ඇතුළත් නිසා ඒක පැහැදිලි ඇතුළත් කියන එක ඒක දුක්ඛාරිය සත්‍යයි. හරි. දැන් ඒතර අපිට Nirodha. Nirodha කියන එක ආර්ය සත්‍යයක් කිව්වනේ. හොඳයි. දැන් මේ ඇස කියන ධර්මතාවය නැත්තම් අර චක්කු විඥානයේ හේවත් රූප බැලීමේ රූප පිළිබඳව දැනගැනීමේ සිත ඇති වෙයිද නැති වෙයිද? නෑ, නැති වෙනවා. අනුපාද නිරෝධය. ඒ කියන්නේ මතු උපදින්න තියෙන දේක නිරෝධයක් කරන්න නම් අපි ඇසේ ක්‍රියාව නවත්තන්න ඒක තමයි නිවන. නිරෝධාර්ය සත්‍යය. ඒතර දැන් මෙතනදී තියෙන සමුදාය සත්‍ය ඒ තමයි අර ඇස සමුදය. ඒ කියන්නේ මේ චක්කු විඥානය උපදවන්න මේ කතා කරන්නේ. ඉස්සෙල්ලා කතා කරේ ගැඹුරින් ආයතනට යනවා. දැන් ඇස කියන එක දැන් සමුදාය සත්‍යද නැද්ද? සමුදාය සත්‍ය. ඒතර දැන් හේතු අයින් කළොත් අර චක්කු විඥානය එහෙම නැත්නම් මේ රූප පිළිබඳව දැනගැනීමේ සිතේ ක්‍රියාව අනිවාර්යෙන් නවතිනවා. ඒ නවතිනවා කියන්නේ උපදින්න තියෙන දේක නිරෝධයක්. එහෙනම් හේතු අයින් කළොත් ඵලය දුක කියන එක වැටෙනවා කියන කාරණය පැහැදිලි වෙන්න ඕනේ. එතකොට විඥානයේ ක්‍රියාව දුකයි කියන එක අපි දැන් හොඳටම දන්නවා. විඥානය පටන් ගත්තොත් එතන ඉඳලා නාම රූප සලආයතන පස්ස වේදනා මේ සියල්ල ක්‍රියාත්මක වෙනවා. එහෙනම් ඒ ගත්තේ දැන් යම් කිසි කෙනෙකුට ඊ타ත්ම සරලව තේරුම් ගන්න. අර දැන් ඉස්සෙල්ලා ගිය අපි ගැඹුරට. දැන් ගැඹුරට මේක අවබෝධ කරගන්න ඕනේ. ඒතොර එහෙනම් දැන් අපි ඇසේ තියෙන ක්‍රියාකාරීත්වයක් කියන එක දන්නවනේ. සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක් නේ තියෙන්නේ. ඒතොර සතර මහා ධාතුන්ගේ ක්‍රියාව අර නාම ධර්ම දෙකක් හා රූප ධර්ම දෙකක ආධාරයෙන්. හොඳයි. නාම ධර්ම දෙක හා රූප ධර්ම දෙක සමුදයයි. හොඳයි ඒක අයින් වුණොත් ක්‍රියාව නවතිනවද නැද්ද? ක්‍රියාව නවතිනවා. ඒ තමයි Nirodha. ඒ කියන්නේ ඇසේ ක්‍රියාව නවතිනවා. ඒ කියන්නේ මේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාව නවතිනවා. ඒකේ සමුදය හෙවත් හේතුව අයින් කළොත්. දැන් අර ශණයක් තුල ඉපද බින්දිනවනේ. ශණයක් තුල ඉපද බින්දීම තුල අපි දකින්නේ මොකක්ද? අනිත්‍ය ලක්ෂණය. ශණයයිනි පැවැත්මට ශණයයි ආයශ. ඒ කියන්නේ චිත්තක්ෂණ 17යි කියන්නේ ශණයයි. ඒතර ශණයක් තුළ ඉපද බිඳෙනවා කියන්නේ අපි දකින්නේ අනිත්‍ය. එතකොට දැන් අර ප්‍රවෘත්තිය දැන් මේස චක්ක ප්‍රසාද රූපේ ප්‍රවෘත්තිය අර ජාති ජරා ව්‍යාධි මරණ ඒක දුක්ඛාරිය සත්‍යනේ. එතකොට දැන් අනිත්‍ය කියන එක තුල අපිට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවද නැද්ද? උද්‍යව්‍ය ඥානය තුල. දැන් උදය කියන්නේ හට ගන්නවා, වැය කියන්නේ නැති වෙනවා. ඒතර ශණයක් තුල වැය නැති වෙනකොට එතන ඒක දුකයි. ඒ ශණයයි නෙමෙයි පැවැත්ම. ශණයක් තුල නැති වෙනවා නම් එතන තියෙන ජාති. ඒතර ශණයක් තුල හට ගන්නවා, එතන තියෙන ජාති දුක්ඛය. ශණයක් තුල නැති වෙනවා, එතන තියෙන්නේ දුක්ඛාරිය සත්‍ය. තේරෙනවද කියන්නේ? ශණයක් තුල හට ගන්නවා, එතන තියෙන ජාති දුක්ඛය. එක ශණයක් තුල හටගත්තා නම් ඒ කියන්නේ දැන් ශණේනේ ආവശ്‍ය මේක හටගන්න. කම්ම චිත්ත ඍතු ආහාර කියන ධර්මතාවයන් එක ශණයයි. ඒතර ශණයක් තුල හට ගන්නවා නම් හට ගැනීමේ දුක තියෙනවා එතන. ඒකට මොකද්ද කියන්නේ? ජාති දුක්ඛය.
ඒ හටගන්න ශනේ නැති වෙනවා. නම් එතන තියෙන්නේ දුක්ඛ සත්‍යය. හොඳයි. ඒ ශනයක් තුළ හටගන්න තියෙන ධර්මතාවයන් අයින් කළොත්, ඒ කියන්නේ අර නාම රූප දෙකේ ක්‍රියාව, නාම ධර්ම දෙකේ හා රූප ධර්ම දෙකේ ක්‍රියාව අයින් කළොත් හටගන්න ආයෙනම් සමුදය අයින් කරන්නේ අපි. ඒතර හේතු අයින් කරන්නේ. ඒතර වැටෙන්නේ මොකද්ද? වැටෙන්නේ දුක. ඒ Nirodhayai. ඒ නිවනයි. ඒකට ආපු මාර්ගය මොකක්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒක කොහොමද තේරුම් ගන්නේ? ඇයි? තන්පත් වූ සිතින්, එකඟ වූ සිතින්, නොදුවන, දුවන් නැති සිතින් පරීක්ෂා කළේ. තන්පත් වූ සිතට කිව්වා සමාධි කියලා. ලබාගත් දැනුම අවබෝධයට කිව්වා ප්‍රඥාව කියලා. දැන් සීලයක පිළිහිටලානේ ඔක කරන්නේ. දුස්සීලයකට ඔක කවදාවත් කරන්න පුළුවන් එකක් නෙමෙයිනේ. එතකොට දැන් එතන තියෙන ධර්මතා තුන ලෞකික පැත්ත නෙමෙයි. ලෝකෝත්තර පැත්ත. එතන තියෙන අදි සීල, අදි සමාධි, අදි ප්‍රඥා. දැන් තේරෙනවද? හරි. දැන් අපි මේක මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව තවදුරටත් අවබෝධ කරගන්න අපි යන පෙර භවයටත්. පෙර භවයටත් යනවා. මොකද දැන් පෙර භවයේත් මෙහෙමමද සිද්ධ වුනේ කියන එක විසඳ ගන්න ඉපේ. එහෙම නැති වුණොත් පෙර භවයේ අපි නැවත වැටෙනවා සම්මුතියට. දැන් පෙර භවයේ මමද හිටියේ කියලා හිතනවානේ. මම නෙමෙයිද හිටියේ කියලා. කවුරු වෙලා හිටියද? කොහොම හිටියද කියලා තියෙනවා. කවුරු වෙලා කොහොම වුණාද? ඕකනේ ඔය 16 ආකාර විචිකිච්ඡාව කියලා කියන්නේ. මොකද දැන් අපි මේ තුලින් මාර්ගඵල වලට එන්නත් ඕනේ. මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ධර්මතා තුන මෙනෙහි කිරීමෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නත් ඕනේ, මාර්ගඵල වලට එන්නත් ඕනේ. දැන් අපි පෙර භවයේ පිළිබඳව කල්පනා කරනවා. දැන් පෙර භවයේ පිළිබඳව කල්පනා කරනකොට, විමසනකොට, පරීක්ෂා කරනකොට අපි දැන් හොඳටම දන්නවා. දැන් පටිච්චසමුප්පාදේ හොඳට අහලා තියෙනවා. දන්නවා. සංකාරපච්චය විඥාන. අවිච්ඡාපච්චය සංකාරා. තොර සංස්කාර කියන්නේ පෙර භවයේ අපි කරගත්ත කර්මය. එතකොට පෙර භවයේ අපි කරගත්ත කර්ම ප්‍රත්‍ය නූනනම්, ඒ කියන්නේ උපකාර නූනනම් ප්‍රතිසන්දි විඥාණයට බහින්න පුළුවන්ද? බෑ. එහෙනම් දැන් ප්‍රතිසන්දි විඥාණය, ප්‍රතිසන්දි විඥාණයට එක චිත්තක්ෂණයයිනේ අවශ්‍ය. තොර පෙර සංස්කාර වලටත් එක චිත්තක්ෂණයයිනේ අවශ්‍ය. තොර චිත්තක්ෂණය තුළ ඇතිව නැති වෙනවා කියන්නේ, ඒක නුවණින් දකිනවා කියන්නේ උදේවැය ඥානයයි. පෙර භවයේ සංස්කාරයන් මෙනෙහි කරනකොට අපට එන්න ඕනේ උදේවැය කියන ඥානය. උදේ කියන්නේ හට ගන්නවා. වැය කියන්නේ නැති වෙනවා. තොර උදේ කියන එක හටගත්තා. ඒ කියන්නේ සංස්කාර පෙර භවයේ කර්ම ඒ හටගන්න ගියේ එක චිත්තක්ෂණයයි. ඒතර එක චිත්තක්ෂණයක් තුළ ප්‍රතිසන්දි විඥාණයට ප්‍රත්‍යයයි. දැන් එහෙනම් පෙර භවයේ කර්ම සංස්කාර වර්තමානයේ ජාති දුක්ඛයට, ඒ කියන්නේ ප්‍රතිසන්දි විඥානයේ ජාතියනේ. ඒකනේ ඉස්සෙල්ලාම බැසගත්තේ. ඒතර ඒක ජාතිය දුකයි කියන එකනේ බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ. ඒතර ජාතිය දුකයිද කියන එක අපි තේරුම් ගන්න ඕනේ. එහෙනම් පෙර භවයේ වර්තමාන භවයේ ප්‍රතිසන්දි විඥාණයට ප්‍රත්‍ය වෙච්ච ධර්මය සංස්කාර. ඒතර සංස්කාර නූනනම් වර්තමාන භවයේ ප්‍රතිසන්දි විඥාණයට බහින්න බැහැ. ඒ තමයි Nirodha. දැන් ඒතර විඥාණය අයිති දුක්ඛාරය සත්‍යයට. මොකද විඥාණය බැස්සහින්දානේ මේ ඔක්කොම ටික තියෙන්නේ. ජාති දුක්ඛේ, ජාති කියන්නේ පහළ වුණා, සකස් වුණා, හටගත්තා. එතන ඉඳලා ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස දැන් ගලාගෙන යාමක් නැද්ද? එහෙනම් ඒකට ප්‍රධාන හේතුව ජාතියයි නේද? පහළ වීමයි නේද? සකස් වීමයි නේද? ඒතර මේ පහළ වීම, සකස් වීම කියන ධර්මතාවය දුක්ඛාරය සත්‍ය. හරි. ඒතර සමුදාය සත්‍ය
පෙර භවයේ සංස්කාර නෙමෙයිද? සංස්කාර. හරි. ତොර පෙර භවයේ සංස්කාර නෝනනම් ඒ කියන්නේ ප්‍රත්‍ය නෝනනම් වර්තමාන භවයේ ඡාතියට එන්න පුළුවන්ද? බෑ. ඒ තමයි නිරෝධාරි සත්‍ය. ඒ කියන්නේ පහළ වෙන්නේ නැහැ කියන කාරණේ. ඒ කියන්නේ ප්‍රත්‍ය නෝනනම් ප්‍රතිසන්දි විඥාණයට පහළ වෙන්න බෑ. ତොර ප්‍රත්‍ය වුණ නිසානේ ප්‍රතිසන්දි විඥාණය බැස්සේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන චතුරාර්ය සත්‍යයෙන් එතකොට අර කර්ම කියන ඒවා සමුදාය සත්‍යයි. දැන් තේරෙනවද? ඒතර කර්ම කියන එක සමුදාය සත්‍යයි. ඒතකොට සමුදය කියන එක අයින් කරන්න. සමුදය කියන එක අයින් කළොත් ප්‍රතිසන්දි විඥාණයට බහින්ද ඒ නිවනයි. දැන් පැහැදිලිද? හැබැයි සංස්කාර වලටත් ප්‍රත්‍ය වෙන ධර්මයක් තියෙනවා. ඒ මොකක්ද? අවිද්‍යාව හේවත් තණ්හාව. මොකද අවිද්‍යාව පත්‍ය සංකාර කිව්වට අවිද්‍යාව තියෙන්නේ තෘෂ්ණාව නිසාම තමයි. තෘෂ්ණාව සහ මුලින්ම අවසන් නම් යම් කිසි කෙනෙකුට එයාට අවිද්‍යාවක් නැහැ. එයා විද්‍යාවට ආපු කෙනෙක්. ධර්මය අවබෝධ කරගත්ත කෙනෙක්. එහෙනම් ශණයක් තුල උදය දකින්න ඒ දකින්නේ හේතුවයි. ශණයක් තුල වැය දකින්න ඒ දකින්නේ දුක්ඛාරය සත්‍යයි. මොකද ශණයක් තුල නැති වෙනවා නම් ඒක දුකක්. එතකොට සමුදය හේවත් හේතු අයින් කළොත් දුක කියන එක වැටෙනවා. ඒක ආර්ය සත්‍යයක්. ඒ කියන්නේ නිරෝධය. ඒ කියන්නේ මතු උපදින්න තියෙන දෙක නිරෝධයක්. එහෙනම් වර්තමානයේත් අපි මොකද්ද කරන්න ඕනේ? මේ උදේවේ ඥානය තුල අනිත්‍ය දුක්ඛ අනාත්ම. දැන් අනාත්ම ගැන කතා කරුවේ නේ අනාත්ම ගැන කතා කරන්න වෙන්නේ ඊගව දේශනේදී. මොකද ඒකට වෙලාව නැහැ. දැන් එතකොට උදය එක චිත්තක්ෂණේ හට ගන්නවා. ශණයක් තුල හට ගන්නවා. ශණයක් තුල හටගන්න එහෙනම් එතනදී අපි දකින්න ඕනේ ශණයක් තුල හටගත්තා නම් අනිත්‍ය ලක්ෂණය. ඒතර ශණයක් තුල වැය වෙනවා නම් දුක්ඛ ලක්ෂණය. මේක නිතරම මෙනෙහි කරන්න ඕනේ. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ උද්‍යවය ඥානය තුළ ඉදිරි ඥාන ටික හරි පහසුයි. මේ උද්‍යවය ඥානය තමයි ටිකක් අමාරු. මේ උදේවැය ඥානය ඇති කරගත්තට පස්සේ ඉදිරි ඥාන ටික උපදවා ගන්න හරි පහසුයි. මේ උදේවැය ඥානය තුළ අපි චතුරාර්ය සත්‍යයත් අවබෝධ කරගෙන මාර්ගඵලයකට එන්නත් පුළුවන් මෙතනදී. ඊගා දේශනේදී කතා කරන්න අපි එක. ඊගා දේශනේදී සෝවන් ඒ කියන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබත පරාමාස මේ උදේවැය තුලම තියෙනවා. මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ධර්මතා තුලම තියෙනවා. සෝවන් වෙන්නේ කොහොමද කියන එක. සෝවන් වෙන්නේ කාරණය කොහොමද කියන කාරණය මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම තුල තියෙනවා පැහැදිලිවම. එහෙනම් අපි දැන් ගත්තන එක ධර්මතාවයක් චක්කෝ ප්‍රසාද රූපය. එතකොට චක්කෝ ප්‍රසාද රූපය එතකොට වර්තමානයේ ශණයක් තුල හට ගන්නවද? හට ගන්නවා. ඒ ජාති දුක්ඛය. ඒක ශණයක් තුල පෙරලනවද? ඒ දුක්ඛාරය සත්‍යයි. ඒකට හේතු වෙච්ච හේවත් සමුදය ධර්මය මේ ක්‍රියාවට චක්කු ප්‍රසාද රූපයට උතර පෙර භවයෙන් ගත්තොත් කර්මයයි. අපි මීට කලින් පැහැදිලි කරලා දීලා තියෙනවා. පෙර භවයෙන් ගත්තොත් කර්මයයි. කර්මයට හේතුවක් තියෙනවා විද්‍යාවයි තෘෂ්ණාවයි කියන කාරණේ. දැන් එතනට ගියත් යන්න වෙන්නේ අර සමුදයට තමයි යන්න වෙන්නේ අනිවාර්යයෙන්ම. එතකොට දැන් වර්තමානයේ දැන් නාම රූප නාම ධර්ම දෙකක් හා රූප ධර්ම දෙකක් ප්‍රත්‍ය නොවුනොත් ඒ කියන්නේ උපකාර නොවුනොත් චක්ක ප්‍රසාද රූපයට ක්‍රියාත්මක වෙන්න බෑ. එතනදිත් පෙන්නනවා අපට සමුදය අයින් කළොත් ක්‍රියාව වැටෙනවා කියන කාරණය. පැහැදිලිද? සමුදය කියන්නේ හේතු අයින් කළොත් ක්‍රියාව. ඒතර සමුදය කියන එක ආර්ය සත්‍යයක්. ඒකයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ චතුරාර්ය සත්‍යය තුළ. ඒතර ක්‍රියාවයි වෙන්නේ දුක්ඛාරය සත්‍යයට. දැන්
සමුදය අයින් කළොත් ඒ කියන්නේ මතු උපදින්නේ මතු හටගන්නේ නැහැ. එහෙනම් අපි ඊගාව භවයේ හට නොගන්න නම් අපි දැන් වර්තමානයේ මොකද්ද කරන්න ඕනේ? වර්තමානයේ කරන්න තියෙන්නේ ප්‍රත්‍ය වෙන ධර්මයන් අයින් කරගන්න. ඒතර ප්‍රත්‍ය වෙන ධර්මයන් ඒ කියන්නේ සමුදය. සමුදය අයින් කරන්න ඕනේ. ඒතර සමුදය අයින් කරන්න ගියාම වර්තමානයේ අපි මොකද්ද අයින් කරන්න වෙන්නේ? අර මං ඉස්සෙල්ලා කිව්වනේ. එක්ක කර්ම අයින් කරන්න ඕනේ, එක්ක සිතේ ප්‍රවෘත්ති අයින් කරන්න ඕනේ, එක්ක තෘෂ්ණාව අයින් කරන්න ඕනේ. දැන් සිතේ ප්‍රවෘත්ති දැන් අයින් කරන්න බෑනේ. ක්‍රියාවක් තියෙනවනේ. දැන් කර්මශය කරන්න පුළුවන් දැන්. වර්තමානයේ අතීතයේ වෙච්ච කර්ම ගැන හිතන්නේ නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කළානේ අතීතය ගැන හිතන්න යන්න එපා කියලා. අතීතය ගැන හොයන්න යන්න එපා. අතීතය ගැන විමසන්න එපා. එහෙනම් වර්තමානයේ එතකොට කර්ම අයින් කරන්න කර්ම වලට හේතු අයින් කරනවා. ඒ මොකක්ද? තණ්හාව. ඒතර තෘෂ්ණාව නිකන් අයින් කරන්න බෑ. තෘෂ්ණාව අයින් කරන්න මේ ක්‍රියාව දකින්න ඕනේ. අපි කොච්චර කිව්වත් මේ තෘෂ්ණාවයි හේතුව කියන එක බුදුරජාණන් වහන්සේ හොඳට පැහැදිලි කරලා පෙන්නලා දීලා තියෙනවා. නමුත් අයින් කරන්නේ අයින් කරන්න බෑ. ඇයි අයින් කරන්න බැරි? නිවැරදි ක්‍රියාව පිළිබඳව නිවැරදි අවබෝධයක් නැති නිසා. එහෙනම් නිවැරදි ක්‍රියාව පිළිබඳව නිවැරදි අවබෝධයක් ඇති කරගත්තාම එයා දන්නවා අනිවාර්යෙන් හේතු අයින් කරන්න ඕනේ. ප්‍රත්‍ය ධර්මය අයින් කරන්න ඕනේ. ඒතර ප්‍රත්‍ය ධර්මය, උපකාර ධර්මය අයින් කළොත් ඉදිරි ධර්මය, ඒ කියන්නේ අනුපාද නිරෝධයක්, මතු හටගන්න තියෙන දෙයක නිරෝධයක් සිද්ධ කරන්න පුළුවන්. දැන් කනයි ශබ්දයයි නිසා හටගන්න සිතේ ප්‍රවෘත්තිය නවත්තන්න නම් කනේ ප්‍රවෘත්තිය නවත්තන්න දෙපේ. ඒතර කන කියන්නේ සතර මහා ධාතුන්ගේ ප්‍රවෘත්තියක්නේ. ඒතර සතර මහා ධාතුන්ගේ ප්‍රවෘත්තිය නවත්තන්න නම් ඒතර සතර මහා ධාතුන්ට නැවත නැවත පවතින්න අවශ්‍ය කරන හේතු අයින් කරන්න ඕනේ. ඒ නාම ධර්ම දෙකක් හා රූප ධර්ම දෙකක්. ඒ කියන්නේ කම්ම චිත්ත හා ඍතු ආහාර. ඒතර වර්තමානයේ දැන් කර්ම ක්‍රියාත්මක වෙනවනේ. මොකද පෙර භවයේ කරගත්තු උපස්තම්භක කර්ම, උපපීඩක කර්ම, උපඝාතක ආදී වශයෙන් කර්ම ක්‍රියාත්මක වෙනවා. ඒතර එහෙනම් වර්තමාන භවයේ කර්ම අයින් කරන්න බෑ. සිතේ ප්‍රවෘත්ති අයින් කරන්න බෑ. දැන් සිතේ ප්‍රවෘත්තිය පවතිනවා. රහතන් වහන්සේට සිතේ ප්‍රවෘත්තිය පවතිනවා. හරිද? ඒතර සිතේ ප්‍රවෘත්තිය. සීත උෂ්ණ දෙක ඒක අයින් කරන්න බෑ. ගන්න ආහාරය ඒක අයින් කරන්නත් බෑ. රහතන් වහන්සේත් ආහාර ගත්තා. එහෙනම් දැන් ඒ ධර්මයන්ට ප්‍රත්‍ය වෙන්නේ. දැන් මොකක්ද එතකොට? කම්ම චිත්ත ඍතු ආහාර වර්තමානයේ ප්‍රත්‍යය. දැන් බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කරානේ සංසාර ප්‍රවෘත්තියට ප්‍රධාන හේතු හතරක්. ඒ තමයි කබලින්කාර ආහාර, පස්ස ආහාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර කියලා. දැන් ආහාර හතරක් තියෙනවද? කබලින්කාර ආහාර, පස්ස ආහාර, විඥාන ආහාර, මනෝ සංචේතන ආහාර. මනෝ සංචේතන කියන්නේ කර්මවලට. දැන් ඔන්න ඔතනින් අයින් කරන්න පුළුවන්. තේරෙනවද? දැන් කර්ම. ඒතර දැන් කර්ම අයින් කරන්න නම් අපි කර්ම නොකර ඉන්න නම් තණ්හාව අයින් කරන්න ඕනේ. එයි තෘෂ්ණාව කියන සිතුවිල්ල සිතේ එක ක්ෂණයකට ක්‍රියාත්මක වුණොත් නියත වශයෙන්ම එයා කර්මයකට භාජනය වෙනවා. දැන් එහෙනම් සමුදය කියන එක ආර්ය සත්‍යයක්ද නැද්ද? දැන් දුක කියන එක ආර්ය සත්‍යයක් කියන එක තේරෙනවා මොකද ක්ෂණයක් තුල නැති වෙන නිසා. විපරිණාමයි, පෙරලනවා. තියෙන ආකාරයෙන් අන්න ආකාරයක් ගන්න වෙනස් කරනවා. ඒතර වෙනස් කරපු ගමන් මොකද්ද වෙන්නේ? ඒ තමයි දුක. ඒ ක්ෂණයක් තුල වෙනස් වෙනවා. සිත එක චිත්තක්ෂණයක් තුල හා මේ සතර මහා ධාතුන් චිත්තක්ෂණ 17ක් තුල. දැන් සතර මහා ධාතු චිත්තක්ෂණ 17ක් තුල ඇති වෙනවා කියන්නේ ජාති දුක්ඛයයි. ඒ කියන්නේ පටන් ගන්නේ දුක, ජාති දුක්ඛය. දැන් එතන ඉඳලා ඉදිරියට තියෙනවනේ අනිත් දුක් ටික. ජරා ව්‍යාධි මරණ ශෝක.
දැන් එහෙනම් දැන් පැහැදිලිද අයින් කරන්න ඕන කියන මොන ධර්මතාවයද කියන්නේ? ආත්ම ලක්ෂණය හා අනාත්ම ලක්ෂණය. දැන් මේ උදය වැය තුල ආත්ම ලක්ෂණය හා අනාත්ම ලක්ෂණය මේ දෙකත් තේරුම් ගන්න ඕනේ. මොකද ආත්මයක් කියන්නේ වැරදි දිට්ඨියක්. එහෙනම් ඒක අයින් කර ගන්න ඕනේ. ඒකත් අයින් කර ගන්න පුළුවන්. ඒකත් නියත වශයෙන් අයින් කර ගන්න පුළුවන් මේ උද්‍යව්‍ය ඥානය තුල. අනිත්‍ය දුක්ඛ අනාත්ම තුල. හැබැයි පිළිබඳව දේශනා කරන්න වෙන්නේ ඊගව දේශනේදී. කාලය ඉවරයි. මේ දේශනාවට. ඒක නිසා ඊගව දේශනාවේදී ටික කියනවා. එහෙමනම් මේ දායකත්වයේ සමාදාන මාවත මාකොළ උතුර පදිංචි තරතා බස්නායක ඇතුළු දූදරු පිරිස විසින් අරමුණ පූජනීය දේශකයන්න් වහන්සේටත් මා ඇතුළු දූදරු පිරිසටත් මාගේ සියලු සහෝදර සහෝදරයන්ටත් ධර්ම අවබෝධය පිණිස උත්සාහ ගන්නා ධර්ම ශ්‍රවණය කරන්නා වූ සියලු දෙනාටමත් ඊටමත් ඉක්මනින් ධර්ම අවබෝධය වේවා. මියගිය නාගේ ආදරණීය මෑණියන් වහන්සේ පියාණන් වහන්සේ ඇතුළු සියලු සහෝදර සහෝදරයන්ටත් රයින් බස්නායක ස්වාමි පුරුෂයා ඇතුළු පවුලේ මියගිය සෑම දෙනාටමත් මේ උතුම් වූ පුණ්‍ය ශක්තිය අනුමෝදන් වේවා. අපවත් වේවදාල පූජනීය දරණාගම කුසල ධම්ම ස්වාමින් වහන්සේ ඇතුළු සියලු මහා සංඝ රත්නයටත් උතුම් වූ නිර්වාණ සුවය පිණිස හේතු වේවා. මනම් මේ රැස් කරගත් අනන්ත අප්‍රමාණ පුණ්‍ය ශක්තියෙන් ඒ නම් සඳහන් කළ නොකළ තවත් යම් ඥාතියක්ද පින් බලාපොරොත්තු මේ උතුම් පුණ්‍ය ශක්තියෙන් අනුමෝදන් වීමෙන් සුවපත් වේවා. සැපෙන් සැපයටපත් වේවා. සෑම කෙනෙක්ම උතුම් වූ නිවනින්ම සැනසෙත්වා කියලා. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාති සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. දෙවියන්ට පින් දෙමු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ලෝක සාසනං. ආකාශට්ටා ච දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු මං පරන්ති. අවසාන වශයෙන් රැස් කරගත් අනන්ත අප්‍රමාණ පුණ්‍ය ශක්තිය ඔබ අප සෑම දිනාටම මේ සංසාර දුකෙන් නිදහස් වීම පිණිසම හේතු වාසනා වේවා කියලා හිතාගෙන සාදු කියන. සෑම දිනාටම ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වත්තාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවත අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු. සාදු සාදු සාදු. සදහවත්නේ දේශනාව පවත්වා වදාළ කහපොළ ශ්‍රී සද්ධර්මාරාම මහා විහාරය මර්දන් කල්ල කරුණාගල චිත්ත විවේකාරාමයේ යන උබේ මහා විහාරාධිපති කම්මට්ටානාචාර්ය පූජනීය තපෝවනයේ අරිය දජ පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසේවායි අපි හැම දෙනාම සාදුනාද පවත්වමින් ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. එමනම් ඒ උතුම් වූ ප්‍රාර්ථනාවත් පෙරදැරිව බෞද්ධ ආරූප වාහිනී නාලිකාව ඔස්සේ පුරාහෝරාවකට ආසන්න කාලයක් ඔබ වෙනුවෙන් sannivedanaya කළ සසරින් නිවනට සද්ධර්මානුශාසනා මාලාවේ අදට නියමිත දායකත්ව සද්ධර්ම දේශනය මෙතකින් නිමාවට පත් කරනවා. ඔබ හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.